අද අපි කතා කරන්න යන්නේ cash flow statement of cash flow එකේ LKS7 දෙවෙනි පාර්ට් එකට අපි යන්න යන්නේ. හරි අපි මම දැන් මේ කතා කරන්න හිතන් ඉන්න ඕගොල්ලොත් එක්ක අපි කොහොමද cash flow statement එක structure එක අපි හරියට අඳුනගන්නේ කොහොමද තියෙන්නේ. මම ඕගොල්ලන්ට කිව්වා අපේ cash flow statement එක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි direct method එක හදන්න පුළුවන්. අනිත් එක ඉන්ඩිරෙක්ට් මෙතඩ් එක හදන්න පුළුවන් කිව්වා. අපි දැන් මේ දෙකටම තියෙන මොනවාද මේ දෙකටම තියෙන ස්ට්‍රක්චර් එක අපි බලන්න යන්නේ කොහොමද ස්ට්‍රක්චර් එක එන්නේ කියලා. හරි. අපි එහෙනම් බලමු. හරි. මම මුලින්ම ගත්තේ ඩිරෙක්ට් මෙතඩ් එකෙන්. හරි. ඔයගොල්ලන්ට දැන් කලින් වීඩියෝ බලනවා නම් පොඩ්ඩක් මේ අයිඩියා එකක් එනවා. මේ මොනවාද මේ ඔපරේටිං ඇක්ටිවිටීස් මොනවාද මේ ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් කියලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් එනවා. හරිද? හරි. අපි බලමු එතකොට මේ අපි දැන් දන්නවා අපේ තියෙන කෑෂ් ෆ්ලෝ එකට අපේ ඇක්ටිවිටීස් තුනකින් අපිට කෑෂ් ෆ්ලෝස් එනවා. එකක් තමයි ඔපරේටිං ඇක්ටිවිටීස්, ඊට තමයි ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස්, ඊට තමයි ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස්. මම ඒකට උදාහරණයක් එක්සැම්පල් එකක් දුන්නා කලින් වීඩියෝ එකේදී. හරි. දැන් ඔපරේටිං දැන් අපි ඉස්සෙල්ලම බලමු. අපි ස්ට්‍රක්චර් පටන් ගන්න කම්පැනි නේම් එක දානවා. අපි හදන ස්ටේට්මන්ට් එකේ නම අපි තවදන ගන්න අපි දැන් මේ කෑෂ් ෆ්ලෝ එකක් හදන්නේ කෑෂ් ෆ්ලෝ එකක් හදන්නේ ඉයර් එකකට. ඒ කියන්නේ අපි දන්නවනේ අපේ තියෙන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් තියෙනවානේ. ඒකේ අපි P&L එක හදන්නේ for year. එතකොට අපේ තියෙන SOFP එක හදන්නේ to the date. අපි ඒක to the date හදන්නේ. එතකොට අපේ තියෙන කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් හදන්නේ for the year. මේක හදන්නේ අවුරුද්දකට හදන්නේ. හරි. ඉතින් අපි date එක දානවා ඒ එකට තියෙන. ඒක දාන්න පුළුවන්නේ. හරි. දැන් අපි බලන්න ඉස්සලා මොකද්ද direct method එකකින්. හරි. direct method එකකින්. direct කියන්නේ මොකද්ද? කෙලින්ම to the point. ආයේ cash flow නේ. cash flow එකේ direct එක. මොකද්ද cash flow direct එක? cash flow එකක් කියන්නේ සල්ලි එනවා සල්ලි යනවා. ඉතින් අපි statement එක හදනවා සල්ලි එනවා දාලා සල්ලි යන්නේ සල්ලි ගෙවනවා දාලා. කියන්නේ cash receipt and cash payment විතරක් දාලා අපිට එකදින්ම හතර දානවා. මේ no complexity to the statement, only cash payment and cash receipt, and they are categorized to operating activities and investing activities and financial activities. Okay. බුදන් බලමු මේක දැන් කොහොමද කරන්න යන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති මේකේ දෙන එක්සැම්පල් එහෙම ටිකක්. හරි. අපි සාමාන්‍යයෙන් මුලින්ම දාන්නේ operating activities. operating activities. තර මේ වගේ දානවා මේ වගේ topic එක උඩින් සාමාන්‍යයෙන් topic එකක් දානවා උඩින් operating activities කියලා. අපි ඊට පස්සේ operating activities වලට තියෙන්න පුළුවන් අපේ ගාන ගන්න පුළුවන් අපේ මහක්කරි අවස්ථාව ගන්න පුළුවන් තියෙන අපිට දාන්න පුළුවන්. හරිද? අපි මේ direct method එකේදී කියන්නේ cash මේ cash flow statement එක හදද්දී අපි ගන්නේ තනි කරම අපි සල්ලි ගෙවපු ඒවා අපිට සල්ලි හම්බෙච්චා විතරයි. දැන් බලන්න මෙතන. හරි. අපි දැන් ඔපරේටින් පැත්තෙන් බලමු මොනවාද ඔපරේටින් පැත්ත කියන මම ඔයාලට කිව්වා අපි ඔපරේටින් කියන්නේ අපි normal activities කරගන්න අපිට අපි කරන cash inflows and cash outflows. එහෙම නේද? normal business එක කරන් යන්න. normal revenue අපි අපේ main revenue එක ගන්න. නේ? හරි. එතකොට cash sales තියෙනවා. normal activity එකක් ඒකනේ. එතකොට debtor receipt අපි කාට හරි ක්‍රෙඩිට් සේල් කරොත් සල්ලි හම්බෙන්නේ නැහනේ. ඒ ක්‍රෙඩිට් සේල් කළා කරාම අපිට කවද ඇති වෙන්නේ? ඩෙටර් කෙනෙක් ඇති වෙනවා. ඩෙටර් කෙනෙක් එනවා. එතකොට ඩෙටර් ගෙන් සල්ලි හම්බෙද්දි ඩෙටර් රිසිට් ඩෙටර් කෑෂ් රිසිට්. එතකොට අපිට සල්ලි හම්බෙන ඒවා අපිට පුළුවන් එක ප්ලස් කරලා දාන්න පුළුවන්. එතන කෑෂ් සේල්ස් කියද්දි සල්ලි එනවානේ. කෑෂ් සේල්ස් කියද්දි සල්ලි එනවා. එහෙනම් ප්ලස් කරලා දාන්න පුළුවන්. ඩෙටර් රිසිට් කියන්නේ අපි ක්‍රෙඩිට් සේල් කරපු කට්ටිය අපිට ඇවිල්ලා සල්ලි ආයෙ දෙනවා. දන්නවනේ ඔයගොල්ලෝ ඒක. එතකොට ඒකෙනුත් අපේ කෑෂ් වැඩි වෙනවා. හරි. එතකොට කෑෂ් පර්චේස් කරපුවාම ඔයගොල්ලෝ
මේ සල්ලි දීලා ගන්නවා. මොකක් හරි පර්චේස් කරනවා. ස්ටොක් එකක් ඉන්වෙන්ටරි එකක් පර්චේස් කරනවා. එතකොට ඔයගොල්ලෝ සල්ලි යනවනේ එළියට නේ. කියන්නේ ඔයගොල්ලන්ගේ සල්ලි එළියට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඉන්වෙන්ටරි එකක් එනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ කෑෂ් අඩු වෙනවා. එහෙනම් අපි මයිනස් කරලා පෙන්නනවා කෑෂ් පර්චේස්. ඊට වෙලා payment to supplier. හිතන්න ඔයා ක්‍රෙඩිට් පර්චේස් කරා. ක්‍රෙඩිට් පර්චේස් කරපුවාට සල්ලි යන්නේ නැහනේ. ඒත් කවදා හරි ඔයා සල්ලි ටික ගෙවන්න ඕනේ. ඒ කියන්නේ සප්ලයිස්ලට ආයෙත් සල්ලි ගෙවන්න ඕනේ. එතකොට අපි සප්ලයිස්ලට පේමන්ට්ස් කරද්දී අපෙන් මොනවාද? අපේ කෑෂ් යනවා. කෑෂ් එළියට යනවා. කෑෂ් අවුට්ෆ්ලෝ එකක් වෙනවා. එතකොට ඒකත් අපේ එතකොට මයිනස්. හරි. අනිත් එක cash payment for administrative activities. හරි. cash payment for payments එකක් දාන්න minus එකක් දාන්නවා. මොනවද මේ administrative activities කියන්නේ? administrative activities කියන්නේ ඔයගොල්ලෝ office එකේ normal එකකට office එකේ. දැන් සාමාන්‍ය business එකක් ගත්තාම අපි කොහොමද කියන්න පුළුවන්? අපි මේ business එකේ factory එකක් තියෙන්න පුළුවන්. ඒක production department එක. එතකොට ඒකේ office එකක් තියෙන්න පුළුවන්. ඒක එතකොට administrative department එක. එතකොට ඒකේ තව department එකක් තියෙන්න පුළුවන් sales department එක තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙන්න පුළුවන්. එතකොට administrative expenses කියන මොනවා සාමාන්‍ය අපි station වලට යන සල්ලි, එතකොට අපි station එක ගන්න අපි වියදම් කරන expenses, එතකොට අපේ තියෙන postal charges, stamp charges, cleaning charges, building rent expenses පේ කරපු ගාන ගන්න. හරි. එතකොට අපි සල්ලි වලින් building rent එක අරයවිල රුපියල් ලක්ෂයක් කියන්න පුළුවන්. අපි ගෙවන්න රුපියල් 80000 නම් අපි එතනින් දැන් 80000 දාන්නේ. හරිද? කියන්නේ දැන් මෙහෙම මේ cash payment for administrative expense කියලා එකතුව දාන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඉතින් දාන්න building rent, එසෙල්ලා cleaning expense එහෙම පල්ලෙහාට මේක දාන් යන්න පුළුවන්. හරිද? මම මේ summary එකක් වශයෙන් තමයි මෙහෙම දැම්මේ. හරි. ඊස් තියෙනවා ඒ වගේම cash payment for distributing නේ cash payment එක දාන්න අනිවාර්යෙන් cash එක minus වෙනවා. distribution ලා මොනවද තියෙන expenses cash වලින් යන bad debts කියන්නේ මොකද bad debts වුණා කියලා අපි මේ අපේ business එකෙන් සල්ලි යන්නේ නැහැ එළියට. bad debts කියන්නේ සල්ලි හැමෙන්නේ නැති වුණා. අපේ bad debts වුණා කියලා අපේ සල්ලි කොහොමද කැපිලා යන්නේ නැහැ නේ. අපි business එකේ සල්ලි අතුරු දහන් වෙන්නේ නැහැ නේ. හරි. එතකොට මේ distribution අපිට ගන්න පුළුවන් sales agent ලගේ සල්ලි pay කරපු එක ගන්න පුළුවන්. එතකොට අපිට මොකක් හරි warranty දෙන්න කියලා කට්ටිය ආයි warranty ඉල්ලන් අපි warranty වලට ගෙවපු ගාණ වෙන්න පුළුවන්. එතකොට අපේ තියෙන promotion වලට අපි ගෙවපු ගණන් වෙන්න පුළුවන්. advertising වලට අපි ගෙවපු expenses අපි ගෙවපු ගාණ වෙන්න පුළුවන්. ඒතර ඒව යන්නේ distributing expenses වලට යන්නේ. හරි. එතකොට තව තියෙන other operating expenses කියලා තියෙනවා. හරි. ඒවත් ඉතින් සාමාන්‍ය other කියලා හිතා ගන්න පුළුවන් ඔයගලන්ට මේ 22කට එන්නේ නැති දේවල්. හරි. එතකොට මෙන්න මේ ටිකෙන් කියන්නේ සාමාන්‍ය මේ cash sales වලින් debtors දැන් මෙතනට මම කොහොමද ඔයගලන්ට financial activities කිව්වේ නෑ, income tax අදාළ එතනට ගත්තේ නෑ, interest කිසි දෙයක් මම එතනට කාව ගත්තේ නෑ. හරිද? හරි. එතකොට මේ cash sales මේ වගේ තියෙන දේවල් සාමාන්‍ය normal activities වලින් කියන්නේ operating activities වලින් අපිට සම්මයක් එනවනේ. cash sales එකතු වෙනවා, cash purchase අඩු වෙනවා. එතකොට ඔය එකතු වෙලා අඩු වෙලා අපිට උත්තරයක් එනවා. හරිද? සාමාන්‍ය මෙතනට තමයි උත්තර ගන්න. ඒ කියන්නේ මේ ටික එකතු අරගන්න. මෙතන මම දැන් මෙතනින් x දැම්මොත් මෙතනින් මම දැන් x දැම්මොත් එහෙනම් මෙතනින් තමයි එකතුව ගන්න අපි. sorry. මෙතනින් තමයි එකතුව ගන්න. එතනින්ම ගමු. මෙතන එතකොට එකතු වෙනවා. හරිද? එතකොට මේ ටිකේ sum එක එකතු කියන්නේ බෑ sum එක. sum of these items in this year we called it cash generated from operating activities. ඒත් තා operating activities වල නෑ. අපිට ඕනේ cash generate වෙන අපිට ඕනේ අතරම net cash
generated from the operating activities only. හරි. ඒක හොයාගන්න කරන්න තියෙන්නේ අපේ cash generated from operating activities එකට එකෙන් අපි මේ අවුරුද්ද ඇතුළත ගෙවපු ඉන්ට්‍රෙස්ට් අපි අඩු කරන්න ඕනේ. කියන්නේ ඉන්ට්‍රෙස්ට් එක්ස්පෙන්ස් එක නෙමේ අපි ගෙවපු ගාන ඉන්ට්‍රෙස්ට් එක. හිතන්න අපේ බැංක් ලෝන් එකක් තියෙනවා රුපියල් ලක්ෂයයි. රුපියල් ලක්ෂයට 10ක අපි ඉන්ට්‍රෙස්ට් එකක් පේ කරනවා. 10% ඉන්ට්‍රෙස්ට් එකක් පේ කරනවා. ඒ කියන්නේ 10000. 10000 කියලා තිබ්බට අපිට ගෙවන්න පුළුවන් වෙන්නේ අපේ ෆයිනල් රිපෝටින් පීරියඩ් එක ඇස්සෙදී only 8000. Then what should we include to this? Yes, 8000 only include this because 10,000 is a amount for year, not the paid amount. 8,000 is the paid amount. අපි paid amount එක ගන්න මේක cash flow එකකින් දනේ. හරි. මේක විතර අපි cash basis එකෙන් හදන එකම financial statement එක අපේ. හරි. එතකොට interest paid එක අඩු කරන්න ඕනේ. අපි income tax ගෙවපු අඩු කරන්න ඕනේ. income tax expense එක නෙමෙයි income tax ගෙවපු ගාණ අපි අඩු කරන්න ඕනේ. අපි ගෙවපු ගාණ paid receive paid මේකෙන් යන්නේ. එතකොට මේක තියෙන receive paid. හරි. තව තියෙනවා gratuity කියලා. gratuity කියන්නේ මෙහෙම දෙයක්. තාම ඇවිල්ලා නැහැ ඔයගොල්ලන්ට ඒ දන්න ඉතින්නේ. හරි. gratuity කියන්නේ මෙහෙම දෙයක්. gratuity කියන්නේ හිතන්න ඔයා වැඩ කරනවා මොකක් හරි බිස්නස් එකක. ඒතර ඒ බිස්නස් එකේ ඔයා අවුරුදු 5කට වැඩි more than 5 years වැඩ කරනවා නම් if you work that in that entity for more than 5 years you have ability to get a gratuity. gratuity එකක් අපි calculate කරද්දී මම දැනගන්න කියන්නම්. හිතන්න දැන් අවුරුදු 20ක් වගේ මොකක් හරි බිස්නස් එකක වැඩ කරනවා. එතකොට ඔයා දැන් අයින් වෙන්න යන්නේ. පෙන්ෂන් එක ගන්න යන්නේ. එතකොට ඔයා දැන් අවුරුදු 20 අවසන් දැන් ඔයා පඩියක් ගන්නවද? හිතන්න ඔයා දැන් මේ ජොබ් එකට එද්දි රුපියල් 500යි පඩිය ගත්තේ. ඒත් දැන් ඔයා අවුරුදු 20ක් අවසානයේ දැන් ඔයාගේ මාසේ පඩිය අපි හිතමු රුපියල් ලක්ෂයයි. හරිද? gratuity calculate කරලා දෙන්නේ කොහොමද දන්නවද? ඔයා බිස්නස් එකෙන් අයින් වෙද්දි නැත්තම් පෙන්ෂන් ගද්දි ඔයා ගත්ත අන්තිම පඩි කියන්නේ සැලරි එක වැඩි කරනවා. ඔයා වැඩි කරපු ඔයා වැඩ කරපු අවුරුදු ගානේ. ඒ කියන්නේ ලක්ෂයක් නේ අවුරුදු 20කට කරාන රුපියල් ලක්ෂ 20ක් හම්බ වෙනවා gratuity එකට. හරි. එතකොට ඒක දැනගන්න කිව්ව හරිද? එතකොට එහෙම gratuity කියන්නේ දැන් කවුරු හරි මේ අපේ රිපෝටින් පීරියඩ් එක අස්සෙදී කවුරු එක්කෙනෙක් මේ අයින් වෙලා කියලා තියෙනවා නම් කියන කවුරු හරි මේ වගේ විශ්‍රාම අරන් තියෙනවා නම් අපේ බිස්නස් එකේ අපි යාට gratuity pay කරන්න. එතකොට ඒ වගේ gratuity pay කරන්න ඒක තියෙන්නේ මේ ඒක දාන්නේ ප්‍රතිදින දාන්න අඩු කරලා. හරිද? සාමාන්‍ය හැම අවුරුද්දම ප්‍රොවිෂන් එකක් කරගෙන යනවා. දැනගන්න කියන්නේ. හරිද? හරි. එතකොට මේ ටික අපිට නේ ඉස්සෙල්ලා අපි cash generated from operating activities වලින් මේ items අඩු කරාට පස්සේ සාමාන්‍යයෙන් A levels වලට තියෙන මේ දෙක විතරයි. ඒත් අපි මේකත් දැනන් හිටියම පොඩ්ඩක් හොඳයි අපිට බය වෙන්න දෙයක් නැහැ. හරි. එතකොට මේ අපි මේ තුන මේ දෙක අඩු කරාට පස්සේ අපිට මොකක්ද දෙන්නේ? net cash flows generated from operating activities. එතකොට මේ අපි දැන් මේ එතන දැන් මේවා මයිනස් කරනවා මයිනස් කරලා දාන්න. හරිද? සාමාන්‍යයෙන් කොහොමද මයිනස් කරන්නේ? අපි බ්‍රැකට් එකක් අස්සේ දානවා. නේ? බ්‍රැකට් එකක් අස්සේ දාන්නේ. එතකොට මේ තුනක් දාන්න බ්‍රැකට් අස්සේ තමයි. මොකද මයිනස් කරන හින්දා. හරි. එතකොට මෙහෙම තමයි මේක කැල්කියුලේට් කරන්නේ. එතකොට මේ net cash flow operating activities එකේ එකතුව මේ මෙතනින් ගන්න සමග මෙතනට ගන්න නැතුව මම ඔයගොල්ලන්ට කියනවා මෙන්න මෙතනට ගන්න කියලා. ඒ ඔයගොල්ලන්ට අන්තිමට ලේසි වෙන්න පුළුවන්. හරි. දැන් අපි operating activities කරලා ඉවරයි. හරිද? මේ යන්නේ direct method එකෙන් යන්නේ. කිව්වම direct to the point. සල්ලි හම්බෙච්චව දැම්මා. සල්ලි ගෙවපේවා අයින් කරා. කියන්නේ මයිනස් කරලා දැම්මා. to the point යන්නේ මේ.
ඊට පස්සේ තියෙන මොනවාද? investing activities. අපි ඉස්සල්ලා වීඩියෝ එක කතා කරා මොනවද investing activities තියෙන්නේ කියලා. අපි property plant and equipment ගන්න ඒවා, අපි property plant and equipment ඉක්ුණන ඒවා, අපි dividends අපිට හම්බ වෙන ඒවා, interest අපිට හම්බ වෙන ඒවා. එතකොට ගොඩක් ඒවා මේ වගේ තියෙනවානේ. හරිද? එතකොට ඒ වලින් ඔයාට සල්ලි හම්බෙන්නේ මොනවා හින්දාද? මම එතනින් ගත්තොත් received cash from disposal of PPE. අපි මොකක් හරි ඇසෙට් එකක් අපේ PPE එකක් අයින් කරනවා මොකද විකුණනවානේ. disposal කියන්නේ අපි අයින් කරනවා. අපිට ඒ වගේ PPE එකක් අයින් කරලා අපිට සල්ලි හම්බුනොත් අපි ඒක investing activities වල ප්ලස් කරලා පෙන්නනවා. හරි. එතකොට ඒ වගේ මොනවද තියෙන්නේ? receive cash from selling other non current asset. මම කියන්න මොනවද other non current asset කියන්නේ කියලා. අපිට intangible assets නේ. නේද? අපේ තියෙන softwares එක විකුණලා අපිට සල්ලි ගන්න ඕන. ඉතින් අපි ඒවට කියන other non current asset අපිට කියන්න පුළුවන් ඒකට. හරි. අපිට ඒව සෙල් කරලා සල්ලි ගන්න පුළුවන්. තව තියෙන මොනවාද? මම එකම දෙපාරක් දාලා sorry. අනිත් එක මොකද්ද? අපි ඉන්වෙස්ට් කරලා අපි වෙන බිස්නස් එකක ඉන්වෙස්ට් කරලා අපි වෙන බිස්නස් එකක ෂෙයාර්ස් අරගෙන අපිට ඩිවිඩන්ඩ්ස් හම්බෙන ඒවා. ඩිවිඩන්ඩ්ස් හම්බෙන ඒවා. අනිත් එක මොකද්ද? interest received. ඒ කියන්නේ අපි මොකක් හරි FD එකක් දාලා අපිට හම්බෙන ඉන්ට්‍රෙස්ට් එක. අපිට හම්බෙන ඉන්ට්‍රෙස්ට් එක දාන්නේ. අතන ඉන්ට්‍රෙස්ට් එක දාන්නේ අපි පේ කරපු ඉන්ට්‍රෙස්ට් එක එතනින් දාන්නේ. එතනින් දාන්නේ අපිට රිසීව් වෙච්ච ඉන්ට්‍රෙස්ට් එක එතනින් දාන්නේ අපි. හරි. මෙතන ඔයගොල්ලෝ දාන්න ඕනේ රිසීව් කෑෂ් from PP එකට දාන්න ඕනේ. ඔයගොල්ලන්ට හම්බෙච්ච ගන්න. හරිද? නැතුව මේ ප්‍රොෆිට් නෙමෙයි දාන්න. හරිද? ගන්න ප්‍රොෆිට් එකක් ගන්නත් දන්නවා ඩිස්පෝසල් එකක් කරපුවාම අපි එතනින් දාන්නේ අපිට කීයක් හම්බුණාද? කාරක රුපියල් ලක්ෂ 5යි ලක්ෂ 5ට වික්කා. රුපියල් ලක්ෂ 5ක් හම්බුණා නම් ලක්ෂ 5 තමයි එතනින් දාන්නේ. නැත්නම් වෙන වෙනව දාන්න යන්නේ නැහැ. හම්බෙච්ච කෙනෙක් ඩිරෙක්ට් ටු ද පොයින්ට් දැන් මේ අපි මේ මෙතඩ් එකෙන් යන කැඩින්ම ටු ද පොයින්ට් යන්නේ. සල්ලි හම්බුනේව දැම්මා ගියව අයින් කරා. කියන්නේ මයිනස් කරා. අනිත් එක මොකද්ද? purchase of property plant and equipment. අපි දන්නවා අපි මොකක් හරි property එකක් ගන්නවා නම් අපේ තියෙන cash outflow වෙලා ඒ තියෙන PP එක අපේ business එකට inflow එකක් වෙනවා. අපේ cash අඩු වෙනවා. purchase of other non current asset. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් other non current asset වලට අපි මොකක් හරි software එකක් ගන්නවා. නේ? ඒකට අපි software එකක් ගත්තා අපිට software එක හම්බ වෙනවා අපේ cash එළියට යනවා. හිතනවා තේරුණා කියලා. හරි. එතකොට මේ වල සම් එක. එතකොට මෙතන එකතු වෙන ඒවා තියෙනවා, එතන අඩු වෙන ඒවා තියෙනවා. නේ? එතන එකතු වෙන ඒවා තියෙනවා, අඩු වෙන ඒවා තියෙනවා. එකතු වෙන ඒවා සාමාන්‍යයෙන් මෙහෙම දානවා. අඩු වෙන ඒවා අපි බ්‍රැකට් එකක් අස්සේ දානවා. හරිනේ. එතකොට මේ ටිකේ සම් එක එතනින් ගන්නවා. හරිද? තේරුණා නේද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපේ financial activities කියන්නේ මොනවාද? අපේ බිස්නස් එකට අපි කොහොමද ෆයිනෑන්ස් කරගත්තේ? ෆයිනෑන්ස් කරගන්න අපි ෆයිනෑන්ස් කරගද්දී අපිට හම්බෙන කෑෂ් ඉන්ෆ්ලෝ වගේ අපි ගෙවන කෑෂ් අවුට්ෆ්ලෝස්. හරි. අපිට අපේ බිස්නස් එකට සල්ලි හොයාගන්න ෆයිනෑන්ස් කරගන්නවා කියන්නේ ෆයිනෑන්ස් බයි මූල්‍ය කරගන්නවා කියන්නේ අපි බිස්නස් එකට සල්ලි හොයාගන්නේ කොහොමද? සල්ලි නැතුව බිස්නස් එකක් දුවන්න බෑනේ. හරි. එතන තියෙනවා ෂෙයාර් ඉෂුව තියෙනවා loan obtaining තියෙනවා. obtaining a loan, obtaining a bank loan, obtaining a other loan. Okay. හරි. ෂෙයාර් ඉෂුව එකක් කරපුවා අපි අපේ පැත්තෙන් ෂෙයාර් ඉෂුව එකක් කරපුවා මොකද වෙන්නේ? අපිට සල්ලි හම්බ වෙනවා.
අපේ ඉන්න මේ සොසයිටි එකේ ඉන්න කට්ටිය අපේ ෂෙයාර්ස් බයි කරලා අපිට සල්ලි දෙනවා ඒගොල්ලෝ. හරිද? බැංක් ලෝන් එක ගත්තොත් මොකද වෙන්නේ? අපි බැංක් ලෝන් එක ගත්තාම අපිට සල්ලි හම්බ වෙනවා බිස්නස් එකට. හරිද? අනිත් මොකද අද ලොන්గ్ ටර්ම් ලෝන්ස් අපිට කියන්න පුළුවන් මොනවාද අපේ තියෙන ලීසින් ක්‍රෙඩිටර්ස් වගේ දේවල් නේ. එතකොට ලීසින් ක්‍රෙඩිටර්ස්ම කියන්න බෑ. අපේ තියෙන තව තියෙන අපේ ඉතින් ලොන්గ్ ටර්ම් ලෝන්ස් එහෙම ගොඩක් තියෙනවා. ඔය ඩෙබෙන්චර්ස් ඒ වගේ දේවල් තියෙනවා. ණය කර ඩෙබෙන්චර්ස් කියන්නේ. හරි. අද ලෝන් ටර්ම් ලෝන් අපි ගත්තාම මොකද අපි ඔබ්ටේන් කරනවානේ. ඒ කියන්නේ අපි ගන්නවා. එතකොට ඒත් අපිට සල්ලි හම්බ වෙනවා. ඩිවිඩන්ඩ් පේයින්. ඒ කියන්නේ අපි ඉෂුව කරපු ෂෙයාර්ස් වලට අපි ඩිවිඩන්ඩ්ස් ගෙවනවා. දැන් අපිට ඩිවිඩන්ඩ් හම්බුණා අපි කොහෙද දාන්නේ? ඒක ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වල දාන්නේ. අපි ෂෙයාර් ඉෂුව කරලා අපි ඩිවිඩන්ඩ් ගෙවුවා නම් ඒක දාන්නේ ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වල. අපි ඩිවිඩන්ඩ් ගෙවනවා කියන්නේ අපේ බිස්නස් එකේ තියෙන සල්ලි අඩු වෙනවා. අපේ බිස්නස් එකේ තියෙන කෑෂ් අඩු වෙනවා. එතකොට මොකද කරන්නේ? ඩිවිඩන්ඩ් කියන්නේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක්. ඩිවිඩන්ඩ්ස් කියන්නේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක්. හරිද? අනිත් එක මොකද්ද? ලීස් ඉන්ස්ටෝල්මන්ට් පේඩ්. එතන ලීස් වගේම තව එන්න ඕන දෙයක් තමයි ඒ බැංක් ලෝන් පේ කරන එකනේ. බැංක් ලෝන් රීපේයිඩ් ගෙවන්න බෑනේ ඉන්ස්ටෝල්මන්ට් කරන්න බෑ. බැංක් ලෝන් එක දාන්න ඕනේ. ඒ කියන්නේ බැංක් ලෝන් prepaid installment without interest ඒ කියන්නේ only capital amount come to the year because interest අපි interest pay කරන ඒවා ඔක්කොම දාන්නේ operating activities වල. මම ඒකට හේතුව කිව්වා මොකද අපිට ඒක කේස් 7 33 පැරග්‍රාෆ් එක එහෙම කියලා තියෙනවා දාන්න කියලා. කියන්නේ දාන්න කියලා අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒත් අඩියෙන් ලංකාවේ අපේ තියෙන එක්සෑම් වල අපෙන් ඉල්ලන්නේ මේ විදියට. හරි. එතකොට බැංක් ලෝන් එකේ අපි ගෙවන කැපිටල් එකනේ. අපි බැංක් ලෝන් ගෙවද්දි මොකද වෙන්නේ? අපේ බැංක් ලෝන් එක ගද්දිට සල්ලි හම්බ වෙනවනේ. අපි බැංක් ලෝන් එක ආයෙ රීපේඩ් කරද්දි අපේ සල්ලි එළියට යනවා. හරිද? ඒක අපි දාන්න ඕනේ without interest දාන්න ඕනේ. ඒක තමයි අපි ලීසින් ඉන්ස්ටෝල්මන්ට් එකක් ගෙවද්දිත් අපි කැපිටල් එක මෙතනින් දානවා. ඉන්ට්‍රස්ට් එක අර වගේම ඔපරේටිං එක්ස්පෙන්සස් වල ඉන්ට්‍රස්ට් පේයිඩ් වල දානවා. හරි. එතකොට දැන් අපි මේකට ගමු සාමාන්‍යයෙන් x දානවා කෑෂ් ඉන්ෆ්ලෝ වලට මම කෑෂ් අවුට්ෆ්ලෝස් වලට මම x එක දානවා මයිනස් කියන්නේ බ්‍රැකට් එකක් අස්ස දානවා මයිනස් කරලා. එතකොට මේ තුනේ මේ තියෙන ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වල සම් එක මෙතනට ගන්නවා. හරිද? හරි. එතකොට අපි ගාව දැන් තියෙනවා net cash generate from the operating activities තියෙනවා, net cash from investing තියෙනවා, net cash from financial activities තියෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ අවුරුදු 10 සිද්ධ වෙච්ච ඒවා තියෙන්නේ. අපිට මේ තුනෙන් ආපු සම් එක තියෙනවානේ. ඒක සමහර ඒවා මේවල මයිනස් වෙන්න පුළුවන්. ප්ලස් වෙන්නේ නැහැ. සමහර ඒවා මයිනස් වෙන්න පුළුවන්. නේ? මොකද කියන්න බෑනේ සල්ලි යන්නේ නේද මේ බිස්නස් එක. හරි. එතකොට අපිට මේ තුනේ මේකයි මේ තුනේ අපිට සම් එක ගත්තනම් අපිට ගන්න පුළුවන් අපේ ෆයිනෑන්ෂල් ඊයර් එක ASCII අපේ චේන්ජ් එක අපේ වේරියන්ස් එක අපේ කෑෂ් වල වේරියන්ස් එක කොච්චරකින් වෙනස් වුණාද what is the different කොච්චරක් වේරි වුණාද නේ කොච්චරක් ඉන්ක්‍රීස් වෙලාද කොච්චරක් ඩික්‍රීස් වෙලාද අපේ ඊයර් එක ASCIIදී නේ අපිට ඒක ගන්න පුළුවන්. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ තුනේ සම් එක මෙතනට ගන්න ඕනේ. මේ තුනේ සම් එක මෙතනට ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි දානවා අපේ අවුරුද්ද මුලට තිබ්බ ඕපරින්
cash and cash equivalent. Cash and cash equivalent එකට එන්නේ මොනවද මම කියන්න. අපේ petty cash එනවා. හරිද? cash in hand එනවා. current account balances එනවා. 3 months treasury bills එනවා. හරිද? ඒ ඔක්කොම ප්ලස් වෙන දේවල් cash and cash equivalent එකට. මයිනස් වෙනවා නම් මයිනස් වෙන්නේ අපේ මොනවාද? OD එකක් තියනවා නම් අපිට overdraft එකක් තියෙනවා නම් අපේ current account එක සාමාන්‍ය business එකේ current account දෙක තුනක් තියෙන්න පුළුවන්. එතකොට ඒ එක current account එක තියෙන overdraft එකක් නම් අපි ඒක cash and cash equivalent වලින් අඩු කරන්න ඕනේ. හිතන්න නිකම්ම example එකක් දෙන්න. අපේ cash in hand තියෙනවා business එකේ. තව petty cash තියෙනවා. cash තියෙනවා. තව 3 months treasury bills තියෙනවා. TB එපානේ. treasury bills තියෙනවා. අනිත් එක මොනවාද? තව මේක අපේ current account එහෙම තියෙන්න පුළුවන්. current accounts තියෙනවා. current එක ගන්නවනේ නේ BS කරන කට්ටිය. හරි. එතකොට අපි හිතමු අපේ cash in hand අතේ සල්ලි දෙනවා රුපියල් 300. අපි game fee මම 1000 ෙන් ගන්නවා. 300,000 තියෙනවා. petty cash තියෙනවා 100,000 තියෙනවා. 3 month treasury bills තියෙනවා 200,000 තියෙනවා. current account වල තියෙනවා අපේ 500,000 තියෙනවා. හරිද? අපි මේ තුනේ එකතුව මේ ටික එකතුව ගත්තාම අපිට කීයක් එනවද? 1100. කියන්නේ 1.1 million එනවා. මේ 1000 වලින් හදන්නේ මම. හරිද? එතකොට අපේ තිබ්බනම් overdraft එක. කියන්නේ අපේ current account එකක් තියෙනවා අපේ overdraft එකක් තියෙන්නේ ඒක. overdraft කියන්නේ current account balance එක තියෙන්නේ credit පැත්තේ. ඒ කියන්නේ අපි වැඩියෙන් ණය වෙලා බැංකුවට කරන්නේ වැඩියෙන් අපි check issue කරලා overdraft එකක් තිබ්බොත් අපි overdraft එක අඩු කරනවා. අපි හිතමු 100,000 තියනවා කියලා overdraft එක. debit පැත්තේ අපේ TB එකේ. එතකොට අපි ඒක අඩු කරලා තමයි ගන්නෙ. එතකොට ඒක සම්මෙක් ගත්තාම ඇත්තටම cash and cash equivalent අවුරුද්ද මුලට තියෙන 1000යි. මොකද overdraft එක අඩු වෙනවා. එතකොට මේ වගේ දේවල් පහක් තමයි එන්න පුළුවන් අපේ opening cash and cash equivalent වලට. හරිද? එතකොට අපි සමහර වෙලාවට අපේ ගානේ දෙනවා closing එක දෙනවා. ඒතර අපිට උත්තරේ කම්පන කරගන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට ඒක කරගන්න විදිය. හරිද? අපි දැන් හිතමු මෙතන අපේ cash opening cash and cash equivalent එකත් x2ක් වගේ දෙනවා කියලා. එතකොට අන්තිමට කියන්නේ අපේ increase එක කියන අවුරුද්ද increase එක හෝ decrease එකයි අපේ opening එකයි ඒ දෙකේ සම්මෙක් ගත්තාම අපිට උත්තර එනවා මොකද්ද? අපේ closing cash and cash equivalent ගාන. හරිනේ ඉතින් අවුරුද්ද මුල ඔයාගේ රුපියල් 500ක් තියෙනවා නම් business එකේ. ඔයාගේ අවුරුද්ද අස්සේ increase decrease අපි හිතමු එකක් හරි අපේ දෙන cash increase වෙලා තියෙනවා 15කින් නේ. එතකොට ඔයාගේ closing balance එක කීයද ඔයාගේ අවුරුද්ද අවසානයේට increase එක කියන්නේ increase එක ගත්තට පස්සේ 515යි නේ. decrease එකත් ඒ වගේ තමයි 500ක් තියෙනවා හිතන්නකෝ 500ක් තියෙනවා ඔයාගේ opening. ඔයාගේ decrease එක තියෙනවා මේ අවුරුද්දේ ඔය සම්මෙක් ගත්තාම 20ක decrease එකක් තියෙනවා. එතකොට ඔයාට එන්නේ 480යි ඔයාගේ opening ඔයාගේ closing balance එක. හරිද? මම හිතනවා තේරුණා කියලා. අපි ගණන් කතා කරමු ඉස්සරහට. හරි. දැන් කතා කරන්න පොඩ්ඩක් වෙනස් දෙයක්. indirect method එක. හරිද? හොඳට direct method එක ආයෙ බලන්න. ඒක එච්චර අමාරු දෙයක් නෑ. to the point යන්නේ අපි ඒවා අපිට මේකේ තව පොඩ්ඩක් T accounts එකම ගහන්න තියෙනවා. අපි ඒක ගණන් හදද්දි පුරුදු දැන් ඒක ඕන දැන් අපි තනි කරම අපි බේසික් එක ඔලුවට දාගමු. මෙහෙමයි මේක තියෙන්නේ අපි මෙහෙමයි මේක කරන්නේ කියලා. හරිද? එකපාරක් බලමදි. හරි. අනිත් එක යනවා අපේ ඉන්ඩිරෙක්ට් එකට. අපි මේ උඩ දාන කිසි වෙනසක් නැහැ. කම්පැනි නේම් එක තියෙනවා. අපි හදන ස්ටේට්මන්ට් එකේ නේම් එක තියෙනවා. ඊයක තියෙනවා. මේක එතකොට ඉන්ඩිරෙක්ට් මෙතඩ් එකෙන් හදන්නේ.
හරිද? අපි ඉස්සෙල්ලා හදුවේ direct method, indirect method. හරි. දැන් indirect method. හරි. ඕගොල්ලෝ කවදා හරි ඕගොල්ලෝ කවුරු හරි දැකලා තියෙනවා නම් හොඳ PLC කම්පැනි එක නැත්තම් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක හරි වෙන්න පුළුවන් accounts කියන්නේ report එක annual report එක දැකලා තියෙනවා නම් ඔයගොල්ලෝ කවදා හරි මොකක් හරි කම්පැනි එක පෙරලා බලන්න හරිද එතකොට ඒකේ තියෙනවා අපේ ඒකේ PA business අපි දැන් ගත්ත මේ අපේ මේ අපි ගත්ත මොකක් හරි Unilever එක හරිද එතකොට Unilever එකේ අපි කෑෂ් එක පෙරලා බැලුවොත් ඒගොල්ලෝ හදලා තියෙන්නේ මොකෙන්ද ඉන්ඩිරෙක්ට් මෙතඩ් එක. කියන්නේ අපේ ගොඩක්ම පාවිච්චි කරගන්නේ අපේ ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ අපේ තියෙන ඉන්ඩිරෙක්ට් මෙතඩ් එක. හරිද? ඉන්ඩිරෙක්ට්. හරි. අපි දැන් ඉස්සර ඩිරෙක්ට් නම් කියනවා to the point කලින්ම cash inflow cash outflow stories ended. ඒ වුණාට ඉන්ඩිරෙක්ට් එකේ අපි වටෙන් යන්නේ. හරි වටෙන් යන්නේ චුට්ටක් වටෙන් යන්නේ. අපේ ඩිරෙක්ට් එකේදී ඉන්ඩිරෙක්ට් එකේදී දැන් අපි මේ දෙකේදිම තියෙන එකම ඇක්ටිවිටීස් තියෙන operating activities, investing activities and financial activities. හරිද? මේ දෙකේදිම මේ ඩිරෙක්ට් මෙතඩ් එකේ ඉන්ඩිරෙක්ට් මෙතඩ් එකේ අපේ වෙනස් වෙන්නේ එකම එක ඇක්ටිවිටි එකක් විතරයි. ඒ මොකද්ද අපේ operating activities වල net cash generate ගන්න ඉඩ විතරයි වෙනස් වෙන්නේ. අනිත් දෙක කියන්නේ investing එකයි financial එකයි දෙකම එක වගේ තියෙන්නේ. හරි. අපි indirect විදියට මේක අමාරු නෑ ගොඩක් ලේසි indirect එක. හරිද? indirect විදියට අපි ගද්දි මේ cash flow එකක් ගද්දි අපි මුලින්ම දාන්නේ cash before tax. sorry profit before tax. ඒ කියන්නේ PBT වල දාන්න ඕනේ. ඒ කියන්නේ අපි profit එක අපි income tax අඩු කරන්න කලින් අපේ financial statement වල තියෙන profit එක අපේ P&L එකේ තියෙන profit එක නේ මම ඒකට වෙනම පොඩි වීඩියෝ එකක් කරන්න අපි මේ PBT ගන්න විදියට අපි අපිට තියෙන දේවල් අපි මේ හදාගන්න හරිද අපි ඒ ගානක් කරලා ඉවරලා මම මේ වීඩියෝ දාන්නම් ඔයගොල්ලන්ට හරි එතකොට profit before tax අපි මුලින්ම දානවා දෙන්නම තවදක් නෑ මට හරි එතකොට අපි දැන් මේ මොකද්ද කැල්කියුලේට් කරන්නේ අපි මේ කැල්කියුලේට් කරන්නේ operating activities මොන operating activitiesද අපි cash වලින් pay කරපු අපිට cash වලින් හම්බෙච්ච දේවල් මේ operating activities ඇස්සේ ඒත් ඔයගොල්ලෝ දන්නවා profit before tax ඒ කියන්නේ income tax එක ගහන්න දැන් profit එකනේ තියෙන්නේ නේ ඒ කියන්නේ PBT එක දැන් ওই PBT කැල්කියුලේට් කරන්න business එක ගන්නේ cash basis එකෙන් ගන්නෙ නැහැ cash basis නෙමෙයි ගන්නේ අපි profit එකක් calculate කරන්නේ accrual basis එකෙන් නේද එතකොට ওই profit කියන එක ASCII ගොඩක් ඒවා තියෙන්න පුළුවන් නේ එතකොට හිතන්නකෝ ওই profit එක අපි calculate කරද්දී අපි non cash flow items හිටන් අරන් තියෙන්න පුළුවන් මොනවාද depreciation අපිට business එකේ depreciation expense එකක් තිබ්බට අපි depreciation කරලා ඉවරලා හිතන්න අපිට තියෙන වාහනයක් තියෙනවා vehicle එකක් තියෙනවා අපි දැන් අවුරුද්දට මේක depreciation වෙනවා අපි හිතමු 100,000 depreciation වෙනවා ඉතින් අපිට එච්චරක් වුණා කියලා අපි ගිහිල්ලා අපේ ලාච්චුවෙන් සල්ලි අරගෙන අපි ගිහිල්ලා සල්ලි විසික් කරනවද 100,000 depreciation කරා අපි හින්දා ලාච්චුවෙන් විසික් කරා 100,000 අරගෙන එහෙම කරන්නේ නෑනේ නේ ඒ කියන්නේ depreciation කියන්නේ non cash flow item එක. ඒත් ඒක තියෙනවා අපේ PBT එක ASCII. හරිද? එතකොට අපි දන්නවා මොකක් හරි අපි asset එකක් property plant equipment එකක් නැත්නම් අපි intangible asset ඔයගලන්ට ඕනේ නැහැ. intangible asset එකක් හරි PP එකක් හරි ඔයගොල්ලෝ disposal කරාන
ඔයගොල්ලන්ට අපි හිතමු අලාභයක් වුණා කියලා. හරිද? අලාභයක් වුණා කියලා. කියන්නේ ලොස් එකක් වුණා කියලා PP එකක් ඩිස්පෝසල් කරද්දී ඔය අමුතුවෙන් සල්ලි අයින් කරන්නේ නැහනේ. ඒක ප්‍රැක්ටිකල් නෑ. එතකොට අපි මේ අපි PPE ඩිස්පෝසල් කරලා අපිට ලොස් එකක් වුණා නම් අපි ඒක අනිවාර්යෙන් other expense වල අපි ඒක අඩු කරලා ඇති. නේ ඒත් ඒක කෑෂ් කියන්නේ ලොස් එකක් කියන්නේ එතන ලොස් එකක් කියන්නේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක් වෙන්න බෑනේ එතන. ඒතර ඒකත් ඒ වගේ දේවලුත් එතකොට non cash flow items. ඒ වගේ තමයි අනිත් පැත්තට PP එක ඩිස්පෝස් කරලා අපිට ප්‍රොෆිට් එකක් වුණා. ප්‍රොෆිට් එකක් වුණා කියලා වෙනම ගාණක් අතර හම්බෙන්නේ නෑනේ නේ. හිතන්න අපි වාහනයක් ඩිස්පෝසල් කරා. අපි ඩිස්පෝසල් කරේ රුපියල් ලක්ෂ 2කට. හරිද? එතකොට රුපියල් ලක්ෂ 2ක ඩිස්පෝසල් කරා කියන අපිට සල්ලි හම්බ වෙනවා රුපියල් ලක්ෂ 2ක්. නේ හිතන්න අපි දැන් අපේ තියෙන ඩිස්පෝසල් account එකෙන් ගහලා මේකේ ප්‍රොෆිට් එකක් ආව රුපියල් අපි හිතමු 20000 වල 20000 rupees. අපි දන්නවා අපිට කාර් එක විකුණලා අපිට හම්බෙච්ච සල්ලි ගැන කොහෙන්ද දාන්නේ? අපේ තියෙන ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වලින්. හරිද? දැන් අපි දැන් අර අපේ දැන් ඩිස්පෝසල් account එකෙන් අපි ගත්තානේ 20000 ගත්තානේ. අපි 20000 ගත්තට අපිට අර ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වලට දැම්මට වැඩි තව ගාණක් අතර හම්බෙනවද මේ ප්‍රොෆිට් එකක් වුණා කියලා? නෑනේ. ඒක නිකන් අපි නිකන් හදාගත්ත දෙයක් ප්‍රොෆිට් එකක් කියන්නේ. එතකොට ප්‍රොෆිට් ලොසස් මෙතනින් අපි අයින් කරලා දාන්න. අපි ඒක ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරලා අපි ඒක එකතු කරා නම් අපි ඒක අඩු කරන්න. අපි අයින් කරන්නේ නෙවෙයි. එකතු කරපුවා දැන් අපි ඒක අඩු කරනවා. අඩු කරපුවා දැන් අපි එකතු කරනවා නේ. හරි. එතකොට ඒ වගේ තව තියෙන්න පුළුවන් මොනවාද? හිතන්න අපි බැංක් ලෝන් එකක් කරන් තියෙනවා. අපි ඉස්සෙල්ලා එක්සැම්පල් මම පොඩ්ඩක් ආයෙ කියනවා. බැංක් ලෝන් එක ඔයගොල්ලෝගේ තියෙන 100,000 interest rate is 10% per annum. So for this annum you have to pay 10,000 rupees. That is the amount for the period, amount for the reporting period, interest amount for the reporting period. ඉතින් ඔයා ඒ ඉන්ට්‍රෙස්ට් එක නේද? ඔයා කියන්නේ මුළු කාල සීමාවට තියෙන ඉන්ට්‍රෙස්ට් නේද මේ ප්‍රොෆිට් එක හොයද්දී ඔයා දාන්නේ. ඔයා ප්‍රොෆිට් එක හොයද්දී දාන්නේ. ඔයා ඒකෙන් දාන්නේ. ඔයා ගෙවපු ගණක් එතනට ආදා කරගන්නේ නැහනේ. අපි හිතමු but you have paid only 8,000. 10,000 ගෙවන්න ඕනේ ඔයත් ඔයා ගෙල්ලා තියෙන රුපියල් 8,000යි. එතකොට ඔයාගේ P&L එකේ ඔයා ප්‍රොෆිට් එක කරගන්න අඩු කරලා තියෙන රුපියල් 10,000ක් අඩු කරලා තියෙන්නේ. ඒක interest expense කියලා අපි කියනවා. interest expense. expense කියන්නේ to the reporting period amount. හරි. එතකොට ඒක ගැලපෙන්නේ නැහනේ. එහෙනම් අපි අර to the year තියෙන ඒවා අපි ආයේ අපි ඒක interest expense එක අපි to the year නේ. එතකොට අපි ඒක අඩු කරලා තියෙන අපි ඒක profit එක minus කරන්න තියෙන්නේ. ඉතින් අපි ඒක plus කරනවා. ඒක අපි ආයේ අනිත් පැත්ත හරවන්න. නේද? හරි. මම පොඩ්ඩක් තව ටිකක් වැඩියෙන් කියන්න. හරිද? හරි. ඇයි දැන් මේ interest rent dividends එක මයින් කරන්නේ? නේ දැන් අපි profit එක හොයද්දී අපිට interest අපිට හම්බෙච්ච ඒවා, rent අපිට හම්බෙච්ච ඒවා, dividends අපිට හම්බෙච්ච ඒවා ඔක්කොම දාන්නේ මොකේද අපේ other income වල දානවා. නේ? ඒත් ඔයගොල්ලෝ දැක්කම තේරෙනවා ඔයගලන්ට interest income එක, rent income එක, dividend income එක කියන්නේ මොනවාද? මතක් වෙන්න ඕනේ. ඒ ඔක්කොම investing activities වලින් generate කරන cash items. Sometimes these values in for the reporting period ඒ කියන්නේ ගෙවපු ගාන නෙමෙයි තියෙන්නේ. හරිද? අපි කොහොමද මෙතනින් අයින් කරන්න ඕනේ මොනවාද? අපේ reporting period එකට තියෙනව තමයි මෙතනින් අයින් කරන්න ඕනේ. මොකද අපි අයින් කරන්නේ? මොකද දැන් මේවා අපේ profit එකට add වෙලා තියෙන්නේ. අපි ඒක අයින් කරන්න නම් අපි ඒක profit එක අයින් කරන්න නම් මොකද අපි expense එක අපේ ඉන්කම් එක අපි අඩු කරන්න ඕනේ. අනිත් පැත්ත හරවද්දි මම හිතනවා තේරුණා කියලා. එතකොට අපේ interest pay income එක, rent income එක, dividend income එක හිතන්න දැන් ඔයාලට අවුරුද්දට income එක හම්බෙන්න දෙනවා FD එකකින් interest income එක රුපියල් 20000ක් හම්බෙන්න දෙනවා. එතකොට 20000 වගේ
ටයිම් පීරියඩ් එකට ගාන රිපෝටින් පීරියඩ් එකට ගාන ඉතින් ඔයා රිපෝටින් පීරියඩ් එකට තියෙන ගාන තමා මෙතනින් අඩු කරන්න මොකද ඔයා ප්‍රොෆිට් එක හදද්දි මේ ගාරන්ටි එන්නේ ඒකනේ අපි දැන් මේ ප්‍රොෆිට් එක ඇඩ්ජස්ට්මන්ට් කරන්නේ හරිද හරි එතකොට අපි දැන් ඒ වගේ අපිට non cash flow items එතකොට මේ අපි මුළු ෆයිනල් රිපෝටින් පීරියඩ් එකටම ගත්ත එක්ස්පෙන්ස් වගේ දේවල් අපි එකතු කරලා අඩු කරලා ඉවරලා අපි ගන්න උත්තරේ මොකද්ද operating profit before the working capital changes operating profit දැන් තමයි operating profit එකක් ආවා ඉස්සෙල්ලා තිබ්බේ ඔක්කොම තියෙන මේ නිකන් කොත්තුවක් වගේ profit එකක් තිබ්බේ මේ ඔක්කොම තියෙනවා ඕක ASSේ non cash flow items තියෙනවා operating ඒවත් තියෙනවා තව එතකොට ඉන්වෙස්ටිං ඒවත් තියෙනවා ඔක්කොම තියෙනවා ඕක ASSේ ඕකේ තව රිපෝටින් පීරියඩ් එකට වෙනවා තියෙනවා සල්ලි වලින් විතරක් ගෙවපියෝ තියෙනවා සල්ලි ගියපු නැති එක්ස්පෙන්ස් එහෙමත් තියෙනවා නේ එතකොට අපි දැන් ඒක පොඩ්ඩක් ෆිල්ටර් කරලා ගත්තා operating profit before working capital changes වලට ගත්තා මම ඔයාලට කියන්නම් මොකද්ද working capital changes කියන්නේ කියලා හරිද හරි එතකොට අපි ඇයි depreciation add කරේ පේනවා ඇති කියලා හිතනවා අපි ඇයි depreciation add කරේ profit එකට මොකද අපි profit එක calculate කරද්දී අපි depreciation අඩු කරා අපි depreciation minus කරා අපේ PBT එකෙන් ඒත් ඒක cash flow item එකක් නෙමෙයිනේ අපි දැන් ගන්න cash flow පැත්තට හරව ගන්න. කියන්නේ අපි දැන් මේ profit එක cash flow එකක් බවට convert කරන්න යන්නේ. හරිද? එතකොට අපි depreciation අඩු කරාට අපෙන් cash ගියේ නැහැ. හින්දා අපි ආයෙ ඒක එකතු කරනවා profit එකට අපි. එතකොට loss එකක් වුණා කියලා අපෙන් සල්ලි ගියේ නැහැනේ. ඉතින් අපි ආයෙ එකතු කරනවා අපේ PBT එකට. අපිට PPA disposal කරලා profit එකක් හම්බුනා කියලා අපිට වෙනම සල්ලි ගාණක් හම්බුන්නේ නැහනේ. නේද? ඒතර අපි ඒක අද ඉන්කම් අස්ස දැම්මනේ. ඉතින් අපි ඒක දැන් ප්‍රොෆිට් එක එකතු කරලා තියෙන්නේ. එහෙම දෙයක් ඇත්තටම මේ ප්‍රොෆිට් එකක් වුණා අපිට සල්ලි හම්බු ඒ කියන්නේ අපිට අමුතු සල්ලි හම්බුන්නේ නැහනේ නේ. අර කාර් එක විකුණලා අපිට සල්ලි හම්බ වෙන ගානට වැඩි අපිට 7 පහක්වත් තව හම්බුන්නේ නැහැ ප්‍රොෆිට් එකක් කියලා නේ. එතකොට අපි ප්‍රොෆිට් එක අඩු කරනවා මොකද ඒක මේ අපේ තියෙන PBT එකට එකතු වෙලා තියෙන හින්දා. හරි. මම gratuity කියන්නේ මොකද කියලා කියන්න. gratuity කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ. එතකොට මේ gratuity expense කියන්නේ දැන් හිතන්නකෝ. හිතන්න එකපාර අවුරුද්දේ කට්ටිය සේවකයෝ 4-5 දෙනෙක් අයින් වෙලා ගියා නම් අර ලක්ෂ 20 වගේ 4-5ක් එද්දි කොහමද? බිස්නස් එකේ එක්ස්පෙන්ස් එක එකපාර නගිනවනේ. එතකොට එහෙම ඒ වගේ දෙයක් ඇති නොවෙන්න බිස්නස් එකක් වුණා හැම අවුරුද්දම ප්‍රොවිෂන් එකක් කරනවා. හැම අවුරුද්දම ගාණක් ප්‍රොෆිට් එකෙන් කපනවා gratuity expense කියලා. එක්ස්පෙන්ස් එක. පොඩි ගාණක් ප්‍රොවිෂන් කරලා කපනවා එක්ස්පෙන්ස් එකක්. එතකොට ඒ එක්ස්පෙන්ස් එක අපි කැපුවා කියලා අපි සල්ලි ගෙවන්නේ නැහනේ. ඒ කියන්නේ අපි ඒක කපන්නේ කවුදර කට්ටිය අයින් වෙලා යයි කියලා. නේ? හැමදාම ඉතින් හැම අවුරුද්දම ගාණක් කපා ගන්නවා. හරිද? ඇත්තටම gratuity හින්දා අපි සල්ලි යන්නේ කවදාටද? අරේ අයින් වෙලා යන දවසට. ඒ කියන්නේ gratuity payment එකක් කරන දවසට. අපි gratuity මේ expense එක provision කරා කියලා අපේ සල්ලි එළියට යන්නේ නැහනේ. ඒත් අපි ඒක expense එකෙන් අපි ඒක අඩු කරලා තියෙන්නේ. හරිද? ඔන්න gratuity ඒ level වලට එන්නේ නැහැ මම චුට්ටක් කියනවා. ඉතින් මේක ඕන වෙයි කියලා ඔයගොල්ලන්ට කවදා හරි. එතකොට gratuity expense එකත් අපි කවලා තියෙන්නේ අපේ තියෙන ප්‍රොෆිට් එකෙන් අපි ඒක අනිත් පැත්ත රිවර්ස් කරන්න ආයි gratuity එකතු කරනවා අපේ expense එක. හරිද? ඒක පොසිෂන් එකක් විතර අපි ගෙවපු ගණන් නෙමෙයි. හරිද? අපි ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක මොකද එකතු කරන්න කිව්ව මොකද ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන්නේ මම දන්න ධර්මයට to the year තියෙනවා. ඒතර අපි to the year වයින් කරන්න ඕනේ. එක්ස්පෙන්ස් කියන්නේ දැන් එක්ස්පෙන්ස් කියන්නේ මොකටද? අපේ එක්ස්පෙන්ස් යන එක්ස්පෙන්ස් එකක් අපි P&L එකේ දාන්නේ කොහමද? to the reporting period not the paid amount. I think you get it. මෙතක මම මේකත් කතා කරා ලොකෝටම interest rate and dividends income එක. මේ යන්න ඕනේ investing ඒවට තව එතකොට මේක අස තියෙන්නේ ඇත්තටම සල්ලි හම්බෙච්ච ගන්න නෙමෙයි දන්නේ නැහනේ. එහෙනම් අපි income කියන්නේ මොකද්ද? කියන්නේ අපේ reporting period එක අපි ගත්ත income එක අඩු කරන්න ඕනේ. කියන්නේ කොටින්ම කිව්වොත් actual basis එකට තිබ්බ expense income එක අඩු කරලා එහෙනම් අපි ඒක reverse කරන්න ඕනේ. අඩු කරන්න බෑ රිවර්ස් කරන්න ඕනේ. එකතු කරන්න අඩු කරන්න ඕනේ. අඩු කරන්න එකතු කරන්න ඕනේ. එතන තේරුණා කියලා.
තු කරන එකතු කරන්න. ඊට අපිට මේ අපි PB එකට ඇඩ්ජස්ට්මන්ට් කරාට පස්සේ අපිට එනවා මොකද්ද? අපිට එනවා මොකද්ද? operating profit before working capital changes. හරිද? දැන් අපි කරන්නේ මොනවාද? working capital changes. ඉතින් මේක අයිති වෙන්නේ මේ operating මේ අයිති වෙන හරිද? දැන් කරන්නේ මොකද්ද අපේ තියෙන working capital changes. ඔයගොල්ලෝ දන්නා මොනවාද working capital කියන්නේ කියලා? හරිද මම කියන්නේ. working capital කියන්නේ මොනවාද? අපි A level වලට අපි සාමාන්‍යයෙන් අඩුම ගත්තොත් අපිට කියන්න පුළුවන් working capital කියන්නේ current asset minus current liabilities. current asset and current liabilities තමයි working capital කියන්නේ. හරිද? හරි. එතකොට හිතන්න අපි දැන් current asset පැත්තෙන් දැන් තියෙනවා minus කරන්නලු increase එකක් තියෙනවා නම් current asset වල. අපි example එකක් ගමු. අපේ අවුරුද්ද පටන් ගද්දී current asset එක අපි ගමු inventory. හරිද? inventory. අපේ මේ අවුරුද්ද පටන් ගද්දී අපේ inventory එක තිබ්බා රුපියල් 1000ක්. අවුරුද්ද ඉවර වෙද්දී අපේ තියෙනවා inventory එක රුපියල් 3000ක්. හරිද? ඉතින් මේ inventory අවුරුද්ද පටන් ගද්දී 10ක් තිබ්බා අවුරුද්ද අවසානයේ 3000 තියෙනවා. කියන්නේ මේක increase කරලා දෙන කීයකින්ද? from 2000. This inventory is increased. හරිද? එතකොට මේ current asset increase වුණාම ඒක minus කරලා පෙන්නන්නලු මේ working capital changes වල. මේ කියන්නේ මේ 2000 increase වෙච්ච එක අපිට මේ current asset වල පෙන්නන්නලු minus කරලා. හරිද? ඔයාලා මේ කටපාඩම් කරන්න පුළුවන්. මම කියන හේතුව. දැන් බලන්න ඔයාගේ අවුරුද්දේ මුල තිබ්බේ රුපියල් 1000ක ඉන්වෙන්ටරි එකක්. අවුරුද්ද අවසානයේ ඔයාගාව 3000ක ඉන්වෙන්ටරි එකක් තියෙනවා කියන්නේ ඔයා ස්ටොක් එකක් ගන්න 2000ක් වැඩිපුර වියදම් කරලා. ස්ටොක් වැඩි වෙනවා කියන්නේ මොකද්ද ඔයාගේ? කෑෂ් අඩු වෙනවා. ස්ටොක් වැඩි වෙනවා කියන්නේ මොකද්ද ඔයාගේ? කෑෂ් අඩු වෙනවා. අන්න ඒකයි අපි ඉන්නේ කියන්නේ current assets increase වුණාම අපි ඒක decrease කරලා පෙන්නන්නේ working capital changes වල නේ. අපේ current asset වැඩි වෙනවා කියන්නේ අපේ cash ටික අඩු වෙනවා. මොකද අපි current assets ගන්න සල්ලි දීලානේ නේද? එතකොට හරි. එතකොට මෙතන මෙතන current asset කියද්දි ඕගොල්ලෝ cash මෙතනට ගාව ගන්න එපා. මොකද අපි cash and cash equivalent දාන්නේ යටින්නේ නේද? එතකොට මෙතනට අපි ගන්නේ except cash. current asset except cash and cash equivalent ගන්න. example inventory, debtors, අපි කරු prepayments ඒ වගේ දේවල් ගන්න තියෙනවා. හරිද? එතකොට අනිත් එක මොකක්ද තියෙන්නේ? අපි ඒක ඇඩ් කරන්නලු decrease in current asset නා. හරිද? අපි හිතමු debtors ලා. debtors. අවුරුද්ද පටන් ගද්දි 5000ක් තියෙනවා. 5000ක් ඉන්නවා. අවුරුද්ද ඉවර වෙද්දී අපි ගාව debtors ලා ඉන්නේ 2000යි. මොකද්ද මේකෙන් කියන්නේ? නේ? අවුරුද්ද පටන් ගද්දි අපිට සල්ලි දෙන්න හිටපු කට්ටිය 5000ක් හිටිය අවුරුද්ද අවසානට 2000යි කියන්නේ අපිට assume කරන්න පුළුවන් මේගොල්ලොන්ගේ change එක මොකද්ද? මේගොල්ලන්ගේ change එක අපිට සල්ලි හම්බෙලා. ඒ කියන්නේ 3000කින් අපේ තියෙන cash වැඩි වෙලා තියෙනවා මේ change එකකින්ද නේ. current asset අඩු වෙනවා කියන්නේ ඔයාට current asset ටික මොකද? ඔයාට cash බවට convert කරගන්න පුළුවන්. එතකොට ඔයා current asset decrease වෙනවා කියන්නේ ඔය cash plus වෙනවා. මම ඒ උදාහරණ මම පොඩ්ඩක් ගන්නම් inventory පොඩ්ඩක් ගන්න. හරිද? හිතන්න inventory තියෙන අවුරුද්ද මුල ඔයාගේ 6000ක් තියෙනවා. අවුරුද්ද අවසානයේ තියෙනවා 2500ක්. එතකොට 6000ක් තිබ්බ inventory ඔයා 2500 අඩු කරන් තියෙනවා ඔයාගේ අඩු වේද? ඔයාගේ closing date එක වෙද්දි. ඒ කියන්නේ
$3,500 ඔයාට වඩ කෑෂ් සේවින් එකක් කියන්න පුළුවන් නේ. කියනවා අඩු කරලා තියෙනවා නේ. කෑෂ් සේවින් එකක් වගේනේ 6,000ක් ඉස්සෙල් තිබිලා දැන් 2,500 තියෙන. ඒ කියන්නේ දැන් අර වැඩිපුර 4,500ක් යන්නේ නැහැ ඉන්වෙන්ටරියට. නේ අපි අඩු කරන් තියෙනවා, ඩික්‍රීස් කරන් තියෙනවා. හරිද? එතකොට 3,500 ඩික්‍රීස් වෙලා තියෙනවා. හරි. මම තේරුණා කියලා. එතකොට අපේ කරන්ට් සෙට් ඉන්ක්‍රීස් වෙලා නම් අපි ඒක මයිනස් කරලා පෙන්නනවා. අපේ කරන්ට් ඇසෙට් ඩික්‍රීස් වෙලා නම් අපි ඒක ප්ලස් කරලා පෙන්නනවා. හරි. අනිත් එක තමයි current liabilities. අනිත් එක තමයි මොකද්ද? current liabilities වලට යන්නේ. හරි. ඒකෙත් increase in current liabilities අපි බලන්න යන්නේ. increase in current liabilities බලන්න යන්නේ. increase in current liabilities. හරි. මෙහෙම දෙයක් හිතන්න. increase in current liabilities නම් ඒක ප්ලස් කරලා පෙන්නන්න. ඒ කියන්නේ cash addition එකක් විදිහට පෙන්නන්නලු. working capital changes වල. ඒක කොහොමද කරන්න කියලා ප්‍රැක්ටිකල් විදිහට අපි බලමු. ක්‍රෙඩිට් වෘද්ධ පටන් ගද්දී ඉන්න ක්‍රෙඩිටර්ස් ලෝගොල්ලන්ගේ හිතන්න ඉන්ක්‍රීස් නම් කියන්නේ 10ක් ඉන්නවා. අවුරුද්ද අවසානයේදී කියන්නේ end of the reporting period date there is creditors of 3,000. හරිද? අපි creditors වලට කියන්නේ වැඩි වෙලා තියෙන. ඒ කියන්නේ අපි මුලින් අපිට creditors ලා හිටියේ 1000යි. ඒත් දැන් අපේ reporting period එක ඉවරෙද්දී අපිට creditors ලා ඉන්නවා කීයක්ද? 3000. කියන්නේ 3000 ඉන්නවා. ඒ කියන්නේ අපි සල්ලි ගෙවලා නැහැ creditors ලට නේ. තව මේ අවුරුදු 10 අවුරුදු රාශන මේ තව අවුරුදු 10 ඉතින් එනවනේ. ට්‍රාන්සැක්ෂන් එනවනේ. එතකොට ඒ කියන්නේ ඔයා ක්‍රෙඩිටර්ස් ලා අඩි වෙලා තියෙන. ඒක ඉන්ක්‍රීස් වෙලා තියෙනවා මේ අවුරුද්ද මුල ඉඳලා. beginning of the year ඉඳලා end of the මේ year එකට ඉන්ක්‍රීස් වෙලා තියෙනවා 2000 වලින්. හරිද? අපිට ඒක assume කරන්න පුළුවන් 2000 වලින් වැඩි උනේ ඒවා සල්ලි ගෙවලා නැහැ. ඒවා සල්ලි ඉතුරුවක් කරගෙන සල්ලි ගෙවන්නේ නැතුව සල්ලි පරක්කු කරලා. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකේ දැන් කියන්නේ කෑෂ් සේවින් එකක් වගේමයි. නේ ඒ කියන්නේ වාට එක දාන්න පුළුවන් ක්‍රෙඩිටර්ස් ලව. ක්‍රෙඩිටර්ස් ලව ඔයගලන්ට මේ ඉන්ක්‍රීස් එක දාන්න පුළුවන් කෑෂ් ඉන්ක්‍රීස් එකක් විදියට. කියන්නේ ක්‍රෙඩිටර්ස් ලා ඉන්ක්‍රීස් කරනවා කියන්නේ වා සල්ලි ගෙවන්නේ කියන්නේ වාට සල්ලි ඉතුරු වෙනවා. සල්ලි ඉතුරුවක් නැහැ කියන අපිට කෑෂ් සේවින් එකක් නම් අපිට දාන්න පුළුවන් ඒක කෑෂ් ඉන්ක්‍රීස් එකක් විදියට. එතකොට අපේ කරන්ට් ලයබිලිටීස් වැඩි වෙනවා කියන්නේ අපේ කෑෂ් වැඩි වෙනවා තමයි. හරිද? මම දාලා තියෙනවා ඉතින් ආයෙ දාන්න දෙයක් නැහැ නේ. හරිද? එතකොට අපේ කරන්ට් ලයබිලිටීස් ඩික්‍රීස් වෙනවා. හිතන්න අපේ ක්‍රෙඩිටර්ස් ලා ඉන්නවා 5000ක් ඉන්නවා. අවුරුද්ද පටන් ගද්දී ඒත් අවුරුද්ද ඉවරෙද්දී ඉන්න අපේ ක්‍රෙඩිටර්ස් ලා රුපියල් 2000යි. ඒ කියන්නේ අවුරුද්දේ මුල 5000ක් හිටියට අවුරුද්ද අවසන් අපේ ක්ලෝසින් ඩේට් එකෙදි 2000 ඉන්නේ. 5000 2000 there's the different of 3000. හරිද? එතකොට මේ 3000 මොකද අඩු උනේ? අඩු උනේ අපි සල්ලි ගෙවපු හින්දා කියලා අපිට assume කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපි සල්ලි ගෙවලා. ක්‍රෙඩිටර්ස් අඩු වෙනවා කියන්නේ අපි සල්ලි ගෙවලා කියන්නේ අපේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විදිහට නේ. ඒතර අපි දෙන කරන්ට් ලයබිලිටීස් අඩු වෙනවා කියන්නේ අපි සල්ලි ගෙවලා නේ. අපි ඒගොල්ලන්ට සෙටල් කරලා. ඒ කියන්නේ අපේ සල්ලි අවුට්ෆ්ලෝ එකක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ කෑෂ් අඩු වෙන හින්දා අපි අපේ තියෙන කරන්ට් ලයබිලිටීස් ඩික්‍රීස් වෙද්දී මයිනස් කරලා පෙන්නනවා. හරි. එතකොට අපි working capital change අපි මේ ගන්න උත්තරේට මෙතනින් ගන්න උත්තරයක් තියෙනනේ. මෙතනින් ගන්න උත්තරේට අපේ working capital changes වලත් ගාන දැම්මට පස්සේ. හරිද? මම ඔයගලන්ට කියනවා මෙතනට ගන්න කියලා ඒක. නෑ. ඔව්. මෙතනින් තියන්න ඒක හරි. මෙතනින් වා දැන්
මේ ටික එකතුවත් ගත්තට පස්සේ මෙතනින් සම්මේ ගත්තට පස්සේ ඔයාලට මොකද්ද cash generated from operating activities එනවා. හරිද? තාම cash තියෙන තාම net වෙන්නේ. net වෙන්න නම් අනිවාර්යෙන් ඔයා අර ඉස්සල්ලා වගේම ඔයා financial year එක ASCII ඔයා pay කරපු interest එක. නේ මෙතනදී interest expense එක අපි බස්කට අපි අයින් කරේ. නේ අපි එතන අයින් කරේ මොකද? profit එකෙන් මේක අඩු වෙලා තිබ්බා. අපි ඒක reverse කරන්න අපි ආයෙ profit එක එකතු කරා. ඒත් දැන් මෙතන අඩු කරන්නේ මොකද්ද? interest expense එකද නෑ. interest paid එක. ඔයා සල්ලි වලින් ගෙවපු interest එක තමයි ඔයා මෙතන minus කරලා පෙන්නන්නේ. income tax paid එකත් ඔයා සල්ලි වලින් ගෙවපු ගන්න නැතුව income tax expense එක නෙමෙයි. gratuity එකත් ඔයා pay කරපු ගාණ අයින් වෙලා යද්දි pay කරපු ගාණ තමයි එතනින් දාන්නේ. හරි. මම හිතන්නේ මෙතන මට ආයේ මේ ටික ආයේ මේ ඩිස්කස් කරන්න ඕන කියලා. මොකද අපි මේක වෙනස් වෙන්නේ නැහැ. අතන තියෙන එතන තියෙන්නේ වෙන කරන්න තියෙන එතනින් අපි net cash flow generated from the operating activities වල අපි ඉතින් සමය ගන්නවා. මෙතනින් මේ investing activities වල අපි net amount එක ගන්නවා. financial activities වල net amount එක ගන්නවා. ඊට පස්සේ ඒ තුනේ සම්මය කරගෙන අපි මොකද්ද ගන්නෙ? මේක අපි බලනවා increase එකද decrease එකක් තියෙන අපි මේ E එක ASCII තියෙනවා. අපි ඒකට එකතු කරනවා අඩු කරනවා වෙන්න පුළුවන් අපේ opening cash and cash equivalent. එතකොට අපිට මේ increase එක හරි decrease එක හරි වෙන්න පුළුවන්. මේ දෙකේ සම්මයෙන් එනවා මොකද්ද? closing cash and cash equivalent. හරි. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට තේරුණා කියලා ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න පුළුවන්. ආයේ. හරි. ඊට පස්සේ අපි දැන් කතා කරනවා අපි ඊළඟ වීඩියෝෙන් කතා කරනවා අපි past table එක ඩිස්කස් කරනවා. අපි බලමු අපි ඉස්සරහට තියෙන වීඩියෝ එකේ. හරි. Thank you.